ධර්මදේශනාවේ දායකත්වය අලුබෝමුල්ල අරුක්ගොඩ පාර අංක 224 නිවසේ පදිංචි W විමලා පෙරේරා මහත්මිය සහ රංජනී පෙරේරා මහත්මිය ඇතුළු පින්වතුන් තමයි අද දායකත්වයේ දරන්නේ. ඔවුන්ගේ සියලු යහපත් අපේක්ෂාවන් සමෘද්ධමත් වන්නට මේ ධර්මදේශනාවේ ආනිශංසයන් හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් පූජනීය ගලිගමුවේ ඥානදීප හාමුදුරන් වහන්සේට ධර්මදේශනාව සිදු කිරීම සඳහා බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඉරිදා දවස ඔබ හැම දිනාම බොහොම සද්ධාවෙන් සිත්නේ තසපුව ඉරිදා උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න සූදානම් වෙන මොහොත. මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්ව ධර්මයෙන් කටයුතු කරන අලුබෝමුල්ල අරුක්ගොඩ පාර අංක 224 නිවසේ පදිංචි W විමලා පෙරේරා මහත්මිය රංජනී පෙරේරා මහත්මිය ඇතුළු ඒ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණයත් නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දිනපතාම නිරන්තරයෙන් භික්ෂුන් වහන්සේලාට සිහිපත් කරන අවවාදයක් ධර්මයේ සඳහන් වෙනවා. ඒ තමයි සුගතෝ ආදී. සුගතයන් වහන්සේගේ අවවාදය. බුදුරජාණන් වහන්සේ තරම් ධර්මාවබෝධයේ පිණිස කෙනෙක්ව අප්‍රමාදී භාවයේ පිහිටවන ශාස්ත්‍රවරයෙක් මේ ලෝකෙ කොහෙවත් නැහැ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ උන්වහන්සේගේ අවසාන බුද්ධ වචනය තුලත් ශ්‍රාවකයන්ට පෙන්වලා දුන්නේ අප්‍රමාදේන සම්පාදේත. මහණෙනි අප්‍රමාදීව කුසල් දහම් වඩන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ මහ පොළොවේ ඇවිදගෙන යන සත්වයන්ගේ පාසලකණු අතර විශාලම පියවර සටහන පිහිටන්නේ ඇතෙකුට හස්තියට. මේ ඇතෙක්ගේ පියවර සටහන ඇතුළෙන් ඕනෑම සතෙක්ගේ පා සටහනක් ඇතුළෙන් තියන්න පුළුවන්. ඒ වගේ තමයි කියන මේ ලෝකෙ කුසල් දහම් කියලා යමක් ඇද්ද ඒ සියල්ල අප්‍රමාදී භාවයට ඇතුල් කරන්න පුළුවන් කියන. අප්‍රමාදී භාවයේ තුලයි මේ ලෝකෙ කුසල් දහම් සියල්ල වඩාගන්න දියුණු කරගන්න හැකියාව තියෙන. පින්වතුනි, දවසක් මේ බුද්ධ ශාසනය තුල අනාගාමී ඵලයට පත්වෙච්ච ස්වාමීන් වහන්සේ නම. ඔබ දන්නවා සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් කියන මේ සතර මගඵල අතර අනාගාමී ඵලයට පත් වුණා කියන්නේ ආයමත් කාම ලෝකේ උපදින්නේ නැහැ. දිව්‍ය ලෝකයකවත්, මනුස්ස ලෝකයකවත්, සතර අපායකවත් මේ කාම ලෝකෙම උපදින්නේ නැහැ. ආගාමී, අනාගාමී කියන්නේ අන්න ඒ නිසා. කාම ලෝකෙට ආයමත් වෙන්නේ නැහැ. ඒ කෙනාට තියෙන්නේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝක 5ක් ගැන දේශනාවේ තියෙනවා. සමහර අය මේ බ්‍රහ්ම ලෝකේ ඉපදිලා ඉපදිච්ච සැනින් පිරිනිවන් පානවා. සමහරු ඉපදිලා ආයුෂ අඩක් ගෙවෙන්න පෙර පිරිනිවන් පානවා. සමහරු මේ බ්‍රහ්ම ලෝකේ ඉපදිලා උත්සාහයෙන් වීරියෙන් ඉතුරු කෙලෙස් ප්‍රහාණය කරලා පිරිනිවන් පානවා. සමහරු බඹලොව ඉපදිලා Taman ටික කාලයක් යනකොට Tamanට ධර්ම මාර්ගේ වැඩිලා එහෙම පිරිනිවන් පානවා. සමහර අය ඉන්නවා අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිට කියන මේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝක 5ෙම ඉපදිලා අකනිටා බඹලෝදී පිරිනිවන් පාන. එතකොට මෙන්න මේ පංච සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල තමයි අනාගාමී වෙච්ච කෙනා උපදින්නේ. ආයමත් කාම ලෝකෙට එන්නේ නැහැ. ඒ කෙනා එහෙදිම පිරිනිවන් පානවා. මේ ස්වාමින් වහන්සේට අනාගාමී ඵලයට පත් වුණාට පස්සේ උන්වහන්සේට හිතුණා දැන් ඉතින් මං කොහොමත් සතර අපායෙන් මිදිලා කාම ලෝකෙනුත් මිදිලා ඉන්නේ.
සුද්ධාවාස බඹලව ඉපදිලා එහිදි පිරිනිවන් පානවා. මේ අදහසෙන් උන්වහන්සේ වීරිය අතහැරිය. දවසක් බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුව දැකලා කතා කරලා අහනවා භික්ෂුව මොකද ඔබ වෙනදා වගේ වීරිය වඩන්නේ නැත්තේ? ඔබ ඉස්සර අප්‍රමාදීව ධර්මයේ දියුණු කරා නේද? එතකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම කාමරාග පටිඝ සංයෝජන සම්පූර්ණයෙන් ප්‍රහාණය කරගත්තා. මම කාම ලෝකයට යලි නොයන ස්වභාවයෙන් යුක්ත කෙනෙක්. සුද්ධාවාස බඹලව ඉපදිලා එහෙදිම පිරිනිවන් පාන්න හිතුවා කියලා. එතනදී බුදුරජාණන් වහන්සේ උපමාවක් අරගෙන භික්ෂුන් වහන්සේලා ඉදිරි මේ භික්ෂුවට සිහිපත් කරා භික්ෂුව අසුචි. ගොඩක් තිබුණත් චුට්ටක් තිබ්බත් ගඳේ වෙනසක් තියෙනවද කියලා අහනවා. අසුචි ගොඩක් තිබ්බත් ගඳයි චුට්ටක් තිබ්බත් ගඳයි. ඒ වගේ තමයි යලි ඉපදෙමින් යන සංසාර ගමන දුකයි කියලා දේශනා කරපු බුදුරජාණන් වහන්සේ එක ඉපදීමක්වත් යලි වර්ණනා කරන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කෙලෙස් ගොඩක් තිබ්බත් චුට්ටක් ඉතුරු කරගෙන හිටියත් ඒක දුකක්ම තමයි කියව. ඒ නිසා පින්වතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට පෙන්වුවේ අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගන්න. අප්‍රමාදීව ධර්මාවබෝධයට වීරිය වඩන්න. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දිනපතා භික්ෂුන් වහන්සේලාට සිහිපත් කරන අවවාදයක් තියෙනවා. ඒ තමයි භික්ෂුන් වහන්සේලාව අප්‍රමාදී කරවනවා වීරිය ඇති කරවනවා මහණෙනි බුදු කෙනෙක් ලෝකෙ පහළ වීම අතිශයින්ම දුර්ලභයි. දුර්ලභෝ බුද්ධෝත්පාදෝ මහණෙනි ඒ විතරක් නෙමෙයි මනුස්ස ජීවිතයක් ලැබීමත් අතිශයින්ම දුර්ලභයි. දුර්ලභා මනුස්ස පටිලාභෝ ඊළඟට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා ෂණ සම්පත්තිය ලෝකේ අතිශයින්ම දුර්ලභයි. දුර්ලභා ෂණ සම්පත්තිය ඊළඟට පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලාට සිහිපත් කරනවා දුර්ලභා පබ්බජ්ජා කෙනෙකුට පැවිදි වෙන්න ලැබෙනවා කියන්නේත් ලෝකේ අතිශයින්ම දුර්ලභයි. මහණෙනි නුඹලාට දැන් මේ දුර්ලභ කාරණා සියල්ලම ලැබිච්ච එකතු වෙච්ච වෙලාව. දුර්ලභ බුද්ධ ශාසනය ලැබුණා. දුර්ලභ මනුස්ස ජීවිතය ලැබුණා. දුර්ලභ ෂණ සම්පත්තියක් ලැබුණා. දුර්ලභ පැවිද්දක් ලැබුණා. ඒ නිසා අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදීව කුසල් වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාව අප්‍රමාදී සිහිපත් කරලා වීරිය ඇති කරවන. පින්වතුනි මෙන්න මේ කාරණේ අපි එකින් එක විස්තර ඇතුව තේරුම් ගන්න උත්සාහයක් ගමු. බොහෝ වෙලාවට අපි ඕන තරම් අහලා තියෙනවා බුදු කෙනෙක් පහළ වෙන එක අතිශයින්ම දුර්ලභයි. හැබැයි මේක අපි තේරුම් ගන්න නම් අපි කල්පය කියන්නේ කොච්චරක්ද? මේ සාරා සංඛේය කල්පලක්ෂය කියන්නේ කොච්චරක්ද? ඒ වගේම සාරා සංඛේය කල්පලක්ෂයක් තුල මේ ලෝකේ මේ විශ්වයේ පහළ වුණේ බුදුරජාණන් වහන්සේලා 24 නමක් පමණයි. කල්ප අසංඛේය ගණන් බුද්ධ ශූන්‍යව මේ විශ්වයේ පැවතිලා තියෙනවා. මෙන්න මේ කාරණා අපි විමසනකොට ධර්මයේ තුලින් තේරුම් ගන්නකොට මේ කල්පයකට තියෙන අන්තක්කල්ප ප්‍රමාණය කල්ප විග්‍රහය මෙන්න මේවා විමසනකොට තමයි අපිට සංසාර ගමනේ තියෙන භයානකකම ගැන අපිට ටිකෙන් ටික හරි වැටහීමක් ඇති වෙන්නේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහා කල්පයක් ගැන. අපි එක මහා කල්පයක් තේරුම් ගමු. ඔබ අහලා ඇති කල්පය. මේ කල්පය කියන එක ඒ කාලවල ලෝකේ පවතින පරමාවිෂටත් කියනවා කල්පය. ඔබ අහලා ඇති ආනන්ද හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ චාපාල චෛත්‍ය ස්ථානයේ අසලදී සිහිපත් කර ආනන්දය තථාගතයන් වහන්සේ සතර ඉරිදිපාද වඩපු කෙනෙක්. සතර ඉරිදිපාද වඩපු කෙනෙකුට ආයුෂ් කල්පයක් නමුත් වැඩ ඉන්න පුළුවන්. එතන ආයුෂ් කල්පය කියන්නේ මේ අපි කියන මහා කල්පෙ නෙමෙයි. ආයුෂ් කල්පය කියන්නේ ඒ කාලේ තියෙන පරමායුෂ. කැමති නම් ඊට ටිකක් වැඩිපුර වුණත් ඉරිදිපාද බලෙන් වැඩ ඉන්න පුළුවන් කියන. එතකොට ඒ කාලේ තිබ්බ පරමායුෂ තමයි අවුරුදු 120. ඊට වඩා ටිකක් වැඩිපුර වුණත් ඉරිදිපාද බලෙන් වැඩ ඉන්න පුළුවන්. ඔබ දන්නවා බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටියා. එතකොට අපි දන්නවා ඉරිදිපාද බලෙන් බුදු කෙනෙකුට
ඒ වෙනකොට තියෙන පරමාවිෂ හෝ ඊට ටිකක් වැඩිපුර වුණත් වැඩ ඉන්න පුළුවන්කම තිබුණා. එතන ආයුෂ් කල්පය කියලා කියන්නේ ඒ වෙනකොට තියෙන පරමාවිෂ. ඊළඟට පින්වතුනි මහා කල්පයකට මහා කල්පයට උපමා දෙකක් තියෙනවා. එකක් තමයි අබෑට උපමාවක් ධර්මයේ සඳහන් වෙනවා අනමතග්ග සංයුක්තේ. බුදුරජාණන් වහන්සේ එතනදී විස්තර කරනවා යොදුනක් දිග යොදුනක් පළල යොදුනක් උස විශාල අබ කන්දක් ගැන හිතන්න කියන. අපි නිකං සාමාන්‍ය ලංකාවේ අපිට තියෙන නිකං උසම කන්ද අපිට මතක් කියන කන්දක් කියපම එක්ක පිදුරු තලාගල එක්ක සිරීපාද කන්ද නිකං අපි දන්න කන්දක් හිතාගම්. එතකොට යොදුනක් කියන්නේ සැතපුම් 16ක්. මේ සැතපුම් 16ක් දිග පළල උස ඇති විශාල කන්දක් විදිහට අබෑට තමයි දැන් මේ කන්දක් හැටියට තියෙන්නේ. සම්පූර්ණ අබ කන්දක් තියෙනවා යොදුනක් උසට. යොදුනක් දිග පළල ඇති අබ කන්දක්. අවුරුදු 100කට එක පුංචි අබෑටයක් අයින් කරනවා. ආයෙමත් අවුරුදු 100කට පස්සේ තව එක අබෑටයක් අයින් කරනවා. ආයෙමත් අවුරුදු 100කට පස්සේ තවත් එක අබෑටයක් අයින් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ වෙන හේතුවක් නිසා නෙමෙයි. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මහා වර්ෂාවකින් අබ හේදිලා ගිහිල්ලා එක්ක අබ ගොඩ කවුරු හරි අරන් ගිහිල්ලා මොකක් හරි වෙන හේතුවක්. මේ කිසිම වෙන හේතුවක් නිසා නෙමෙයි. අවුරුදු 100කට එක අබෑටේ බැගින් ඉවත් කිරීම නිසා අර මහා විශාල අබ කන්දම අවසන් වෙන දවසක් එයිද කල්පේ වගේ කාලයක් කියලා හිතන්න කියෝ. ඊළඟට බුදුරජාණන් වහන්සේ තව උපමාවක් පෙන්නනවා කල්පය ගැන අනමතග්ග සංයුක්තයේම සඳහන් වෙනවා මහණෙනි යොදුනක් දිග යොදුනක් පළල යොදුනක් උස විශාල ගල් පර්වතයක් තියෙනවා. අවුරුදු 100කට එක වතාවක් ඒ කාලේ තිබිලා තියෙනවා කසී සලුව තමයි සිනිඳුම සලුව හැටියට ඒ කාලේ මිනිස්සු භාවිතා කරේ. ගොඩක් රජවරු සිටුවරු වගේ එවැනි අය ළඟ තමයි වටිනා කසී සලු තිබුණේ. ඊටා සිනිඳු සලුවක්. බුදුරජාණන් වහන්සේ වදාලා අවුරුදු 100කට එක වතාවක් අර විශාල ගල් පර්වතය කසී සලුවකින් යන්තම් උඩින් පිස දමනවා. ආයෙමත් අවුරුදු 100කට පස්සේ කසී සලුවකින් යන්තම් උඩින් පිස දමනවා. මේ විදිහට පිස දැමීම නිසා කුහර නැති සිදුරු නැති බොල් වෙච්ච නැති මේ මහා විශාල ගල් පර්වතය ටික ටික යම් පුංචි ගෙවීමක් හරි වෙනවද? ගෙවිලා අවුරුදු 100කට එක වතාවයි පිස දමන. ඒ හේතුව නිසා ගෙවිලා අවසන් වෙන දවසක් එනවද? කල්පය කියන්නේ ඒ තරම් කාලයක් කියලා බුදුරජාන් වහන්සේ වදා. දැන් ඔබ ඕක තේරුම් ගන්න නිකන් හිතන්න මෙහෙම. ඔබේ ගෙදර තියෙන මිරිස් කල ගැන නිකන් හිතන්න. දවසකට කී සැරයක් ওই මිරිස් කලේ එක්ක මිරිස්ද නොයේක් දේවල් ওই ගෙදර තියෙන දේවල් අඹරලා අවුරුදු ගණන සමහරට පරම්පරා 2-3 භාවිතා කරපු මිරිස් කල් තියෙනවා ගෙවල් වල. මෙහෙම කාලයක් යනකොට අර ගල ඇතිල්ලිලා යන්තම් මැදින් නිකන් වල වගේ පොඩ්ඩක් හැරෙනවා. ඔබ හිතන්න එහෙම පොඩි ප්‍රමාණයක් හරි මේ ගලක ගෙවීමක් සිද්ධ වෙන්න කොච්චර කාලයක් යනවද? කොයිතරම්නම් මේ මිරිස් ගලේ අතුල්ලලාද මේක ගෙවෙන්නේ? ඊළඟට හිතන්න චෛත්‍ය ළඟ ඔබ දැකලා ඇති සලපතල මලු. අපි නිතර දහස් ගණන් 100,000 ගණන් ලක්ෂ ගණන් වඳින පුදන නිතර මිනිස්සු යන්නේන තැන්වල මේ තමන්ගේ යටිපතුලටම මේ ගලේ ඇතිල්ලිලා පාදයටම මැදිලා සමහර වෙලාවට සමහර තැන්වල තියෙනවා මේ ගල් පතුරේ පොඩි වල වගේ හැරිලා. ඔබ හිතන්න දවසකට කී දෙනෙක් පාගලා ඒ අයගේ යටිපතුල් වලට පිරිමැදිලා කාලයක් යනකොට තමයි මේ ගල පුංචි ප්‍රමාණයක් හරි ගෙවිලා මැදිලා යන්නේ. දැන් මේ උපමාවට ගලපලා හිතන්න යොදුනක් දිග යොදුනක් පළල යොදුනක් උස. ඒ කියන්නේ සැතපුම් 16ක් දිග පළල උස ඇති විශාල ගල් පර්වතයක්. කවුරුත් මේ ගල අතුල්ලලවත් වෙන හේතුවක් නිසා නෙමෙයි ගල කඩලවත් නෙමෙයි. යන්තම් සිනිඳු සලුවකින් උඩින් පිස දැමීම නිසා යම් ගෙවීමක් වෙනවද? ඒ විදිහට ගෙවිලා අවුරුදු 100කට එක වතාවයි පිස දමන. යම් කාලයක් එනවද මේ විශාල ගල් පර්වතයේම ගෙවිලා අවසන් වෙන්නේ. මහණෙනි කල්පයක් කියන්නේ ඒ වගේ කාලයක්. ඔය එක කල්පයක්. එතකොට එවැනි කල්ප ඔබ හිතන්න අපේ බෝසතාණන් වහන්සේ එවැනි කල්පවලින් අසංඛේය 4කුත් තවත් කල්ප ලක්ෂයක් දසපාරමී විතරක් සම්පූර්ණ කරගෙන ආවා ලෝතුරා සම්බුද්ධත්වයේ පිණිස.
සාරා සංකේය කල්පලක්ෂයක් කියන්නේ අසංකේය 4ක්. අසංකේයයක් කියලා කියන්නේ 1.140. එතකොට 1.140 ඒවා 4 ගුණයක්. සාරා සංකේය කියන්නේ අසංකේය 4ක්. තවත් එවැනි මහා කල්ප ලක්ෂයක්. එතකොට ඔබ හිතන්න කොච්චර දීර්ඝ කාලයක්ද මේ සාරා සංකේය කල්ප ලක්ෂය. හැබැයි මේ දීර්ඝ කාලය තුල මේ ලෝකයේ මේ විශ්වයේ පහළ වුණේ බුදුරජාණන් වහන්සේලා 24 නමක් පමණයි. දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ගත්තට පස්සේ අපේ බෝසතාණන් වහන්සේ සූවිසි විවරණ ලැබුවා කියලා ඔබ අහලා ඇති. බුදුරජාණන් වහන්සේලා 24 නමකගෙන් විවරණ ලබාගෙන තමයි මේ මහා බඩ කල්පේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. පින්වතුනි, සමහර කාල මේ සාරා සංකේය කල්ප ලක්ෂය තුල මහා කල්ප අසංකේය බැගින් අවස්ථා 4ක් බුද්ධ ශූන්‍යව තිබිලා තියෙනවා මේ විශ්වයේ. සමහර කාලවල කල්ප දසදහස 20000 බුද්ධ ශූන්‍යයි. බුද්ධ ශූන්‍යයි කියන්නේ මහා කල්ප දසදහසක්. බුද්ධ කියන වචනයක්වත් ඒ කාලේ අහන්නවත් නැහැ. එතකොට ඔබට තේරෙනවා මේ විදිහට විමසලා බලනකොට බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙනවා කියලා කියන්නේ කොයිතරම් දුර්ලභ කාරණයක්ද. බුද්ධ කියන වචනේ පවා අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ ධාතුන් වහන්සේලා බෙදන වෙලාවේ මහරහතන් වහන්සේලා ගාථා කීපයක් දේශනා කරනවා. ඒ ගාථාවක සඳහන් වෙනවා බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ කියලා. බුද්ධ කියන වචනේ පවා කල්ප 100 ගණනකින් ලෝකේ අහන්නත් දුර්ලභයි කියලා. ඒ නිසා සමහර කල්ප අසංකේය ගණන් බුද්ධ ශූන්‍යව පැවතිලා එවැනි කාලවලත් මේ ලෝකේ සතර අපායේ වැටි වැටි දුක් විඳ විඳ යන මිනිස්සු ඉන්නවා. හැබැයි කුසල් අකුසල් පින්පව් හොඳ නරක එක බුදු ගුණයක්වත් ලෝකෙ දන්නේ නැති කාල ලෝකෙ ගෙවිලා යනවා. ඒ කාලවල මිනිස්සු සතර අපායේ මහා ගෙදර කරගෙන අකුසල් කර කර අපායේ වැටි වැටි යන දුක් සහිත ගමන. කලාතුරකින් තමයි බුදු කෙනෙක් පහළ වෙලා සංසාර දුකෙන් මිදෙන මාර්ගය මේ ලෝක සත්වයාට දේශනා කරන්නේ. පින්වතුනි, ඒ අනුව ගත්තහම අද මේ යුගයේ ගත්තත් දැන් ඔබට හිතෙන්න පුළුවන් ඒ වුණාට බුදුරජාණන් වහන්සේ දැන් පිරිනිවන් පාලානේ. උන්වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2560 ගාණක් දැන් ගත වෙලානේ. දැන් ඉතින් අපි කොහොමද බුද්ධ කාලයක් කියන්නේ? ඔහොම හිතන අය ඉන්න. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා වුණත් උන්වහන්සේ දේශනා කරන බුදුරජාණන් වහන්සේව දකින්න හැටි, බුදුරජාණන් වහන්සේට ලං වෙන හැටි ධර්මයේ සඳහන් වෙනවා. සංඝාටි කන්න කියලා දේශනාව. එතන සංඝාටි කන්න කියන්නේ සිවුරු කොනේ එල්ලී යාම ගැන දේශනා කරපු දේශනාව. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, එක භික්ෂුවක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ විදිහටම සිවුර පුරවනවා. ඉතින් එහෙම කොපි කරන්න තාසයි ඒ කාලේ ඉඳලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ විදිහටම සිවුර පුරවනවා. බුදුරජාණන් වහන්සේ සිරිපා තබමින් වඩින හැටි බලාගෙන ඉඳලා ඒ විදිහටම අඩිය තියතියා ඒ විදිහටම ඇවිදින්නත් පුරුදු වෙනවා. බුදුරජාණන් වහන්සේ වඩිනකොට උන්වහන්සේගේ ඇඟේ දැවටි සිවුරු කොනක එල්ලිලා ළඟීම පස්සෙන් එනවා කෙනෙක්. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, ඒ කෙනා මං විදිහටම සිවුරු පෙරෙව්වා. තථාගතයන් වහන්සේ සිරිපා තබන විදිහටම ඇවිද ඉන්න පුරුදු වුණා. බුදුරජාණන් වහන්සේගේ සිවුරු කොනක එල්ලිලා පස්සෙන් ආවත් ඒ කෙනාගේ හිතේ ධර්මයේ නැත්නම් බුදුරජාණන් වහන්සේට වඩා ගොඩාක් දුරින් ඉන්න කෙනෙක්. ඒ කෙනාගේ හිතේ සද්ධාව නැත්නම්, ඔහු සීලවන්ත නැත්නම්, ඔහු දහම් දැනුමින් පොහොසත් නැත්නම්, ඔහු ධර්මය අවබෝධ කරන්න වීරිය වඩන්නේ නැත්නම්, ධර්මාවබෝධයට අවංක උත්සාහයක යෙදෙන්නේ නැත්නම්, ධම්මානුධම්ම ප්‍රතිපදාවකින් යුක්ත නැත්නම් බුදුරජාණන් වහන්සේට වඩා ගොඩාක් දුරින් ඉන්න කෙනෙක් කියෝ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ කෙනෙක් යොදුන් ගාණක් ඈත හිටියත් එයා බුදුරජාණන් වහන්සේව දැකලා නැහැ. නමුත් ශ්‍රාවකයෙක්ගෙන් හරි බුදුරජාණන් වහන්සේගේ ගුණ අහලා බුදු ගුණ සිහි කරනවා. ඒ කෙනා ධර්ම මාර්ගේ හැසිරෙන්න වීරිය වඩනවා. බුදුරජාණන් වහන්සේව තාම ඇස් දෙකෙන් නොදැක්කත් ධර්මයෙන් බුදුරජාණන් වහන්සේව සිහි කර කර සීලාදී ගුණ ධර්ම පුරුදු කරනවා. බණ භාවනා කරනවා. හිත දමනය කරගන්න වීරිය වඩනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, ඔහු යොදුන් ගාණක් ඈතින් හිටියත් බුදුරජාණන් වහන්සේට ළඟින්ම ඉන්න කෙනෙක් කියලා.
ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේට ලං වෙන්න තියෙන්නේ ධර්මයෙන්මයි. ඊළඟට ඔබ අහලා ඇති මේ බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේ ඇස් දෙකෙන් දකින්න බලාගෙන පැවිදිම වෙච්ච කෙනෙක් හිටියා. ඒ තමයි වක්කලි හාමුදුරුවෝ. වක්කලි පැවිදි වෙන්නේ ඇත්තටම නිවන් දකින අදහසින් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ, උන්වහන්සේගේ තියෙන ශරීරයේ ලස්සන ස්වභාවය, උන්වහන්සේගේ මිහිරි කටහඬ, අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්මස්වරය, මේ මහා පුරුෂ ලක්ෂණ බුදුරජාණන් වහන්සේ දහම් දෙසනකොට සතර දළදාගීම් සුදු බුදුරැස් වෙහිදෙනවා. මෙන්න මේවා දැකලා හිතුණා මේ වගේ මහා පින්වන්ත කෙනෙක්, අනේ මේ වගේ කෙනෙක් ඇසුරේ මට ළඟින් ඉන්න තිබ්බත් කොච්චර දෙයක්ද, උන්වහන්සේ දිහා බලා ඉන්න තිබ්බත් මට කොච්චර දෙයක්ද. මෙහෙම හිතලා තමයි වක්කලි හාමුදුරුවෝ පැවිදි වෙන්නේ. පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේ දහම් දෙසනකොට ධම්සභා මණ්ඩපේ බුදුරජාණන් වහන්සේව පේන්නම ළඟින්ම වාඩි වෙනවා. බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඉන්නවා. හැබැයි එක බණපදයක් යෝනිසෝ මනසිකාරයේදීලා ධර්මය අවබෝධ කරගන්න උත්සාහයක් ගන්නෑ. බුදුරජාණන් වහන්සේගේ කටහඬ ගැන, දහම් දෙසන ඉරියව්ව, ස්වභාවය, උන්වහන්සේගේ බුද්ධ රශ්මි විහිදෙන හැටි ඒවා තමයි බලා ඉන්නේ. මෙහෙම හිටපු වක්කලි හාමුදුරු බුදුරජාණන් වහන්සේ යම් තැනකට වඩිනවා නම් ඒ පිරිසත් එක්ක පස්සෙන්ම යනවා. අනේ මං කොහොමද උන්වහන්සේ නොදැක ඉන්නේ කියලා. හැබැයි වක්කලි හාමුදුරු ලෙඩ වුණා. බොහෝම අසාධ්‍ය වුණා. දින ගණනාවක් බුදුරජාණන් වහන්සේව බලන්න තියා ඇඳෙන් නැගිට ගන්නවත් බැරුව අසාධ්‍ය වුණා. අවසානයේ Taman ළඟ හිටියේ උපස්ථාන කරන්න හිටියේ ස්වාමින් වහන්සේ නමකට කතා කරලා කිව්වා, අනේ ඔබ ඉක්මනට අර ඈතින් පේන ගිජ්ජකෝට පරත මුදුනේ තථාගතයන් වහන්සේ වැඩ ඉන්නේ. මට දින ගණනාවක බුදුරජාණන් වහන්සේව බලන්න බැරි වුණා. ඔබ ගිහින් කියන්න වක්කලීට බොහොම අසාධ්‍යයි, බොහොම අසනීපයි, එන්න රෝග තත්ත්වය වැඩි වෙනවා. තථාගතයන් වහන්සේට පුළුවන් නම් වක්කලියව බලන්න වැඩම කරන්න කියලා ඔන්න බුදුරජාණන් වහන්සේට ස්වාමින් වහන්සේ නමක් අතේ පණවිඩයක් අරිනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වක්කලි හාමුදුරු බලන්න පසුවදා උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරලා දවල් වරුවේ වක්කලි හාමුදුරු හිටපු ගල්ලෙනට බුදුරජාණන් වහන්සේ වැඩම කරන. ඈතින් තථාගතයන් වහන්සේ වඩිනවා දැකලා බොහොම සද්ධාවන්තයි. බුදුරජාණන් වහන්සේ වඩිනවා දැකලා අර ගිලන් වෙලා හිටි ඇඳෙන් බහින්න උත්සාහ කරන. බුදුරජාණන් වහන්සේ ඈත තියා වදාලා හා වක්කලි ඔහොම ඉන්න කිව්වා. මේ තථාගතයන් වහන්සේට වැඩ ඉන්න ආසන තියෙනවා, ඒ නිසා වක්කලි ඔහොම චුට්ටක් ඉන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඒ තිබිච්ච ආසනයක බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා අහන වක්කලි, ඔබට රෝගේ තත් ඉස්සලා අසනීපේ ගැන ඇහුවා. ඔබේ රෝගේ එන්න වැඩි වෙනවද අඩු වෙනවද, කොහොමද ඔබට ඉවසන්න පුළුවන්ද? ඉතින් තමන්ගේ අසනීපේ කායික වේදනාව ගැන බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වක්කලි හාමුදුරු කියන. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා, වක්කලි ඔබට ඔය කායික රෝගේ, අසනීපේ, කායික වේදනාවට අමතරව ඔබට හිතේ දුකක්? අනේ ස්වාමිනේ කායික වේදනාව නම් මොකක්ද ඇහුවා. රෝගේ කොච්චර වැඩි වුණත් මට ඒක ඉවස ගන්න පුළුවන් කිය. මගේ හිතේ ලොකු වේදනාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ අහනවා, වක්කලි ඔබට සීල ගැන දුකක්ද තියෙන්නේ? අනේ ස්වාමීනි මම බොහෝම සිල්වත් කෙනෙක්, මට සීල ගැන සැකයක් විපිලිසර භාවයක් නැහැ කිය. එහෙනම් වක්කලි ඔබේ සමාධිය පිරිහුණා කියලා, සමාධිය ගැන ඔබ දුක් කියලා. අනේ ස්වාමීනි එහෙම දෙයක්වත් නෙමෙයි කිව්වා. එහෙනම් මොකද්ද වක්කලි කියලා ඇහුවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම වෙනද තථාගතයන් වහන්සේව දවසට 2-3 වතාව බුදුරජාණන් වහන්සේව දකින්න එනවා. තථාගතයන් වහන්සේ දහම් දෙසන දිහා මම බලාගෙන ඉන්නවා. මට දවස් ගණනාවකින් බුදුරජාණන් වහන්සේව බලන්න බැරි වුණා. එතනදී බුදුරජාණන් වහන්සේ වදාලා, කින්තේ වක්කලි මිනා පෝතිකායන දිත්තේන. වක්කලි මේ කුණු වෙලා යන කුණු ශරීරයක් දිහා බලාගෙන ඉඳලා ඔබට ලැබෙන ප්‍රයෝජනය මොකක්ද ඇහුවා. අන්න බලන්න බුදුරජාණන් වහන්සේ එතනදී සිහිය උපද්දවන්න වක්කලි හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ වදාලා මේ මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත බුදු සිරුර ගැන. වක්කලි මේ කුණු වෙලා යන කුණු ශරීරයක් දිහා බලාගෙන ඉඳලා ඔබට ලැබෙන ප්‍රයෝජනය මොකද්ද? වක්කලි ඔබට ඇස් දෙකෙන් නම් මන් දිහා බලාගෙන ඉඳලා මාව නම් දකින්න බෑ කිය. වක්කලි ඔබ මාව දකිනවා නම් යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. වක්කලි යමෙක් ධර්මයේ දකේද එයා ධර්මයේ තුලින් තමයි කිය මාව දකින්නේ. වක්කලි ඔබ කවුරු හරි කියනවා නම් මම බුදුරජාණන් වහන්සේව දැක්කා කියලා, සෝ ධම්මං පස්සති, ඔහු ධර්මයෙන්මයි කිය මාව දකින්නේ.
එදා බුදුරජාණන් වහන්සේ වක්කලි හාමුදුරන්ට අනිත්‍ය ගැන දුක්ඛ අනාත්ම වශයෙන් මේ පංච උපාදානස්කන්ධය ගැන දකින්න හැටි බොහෝම ගාම්භීර දේශනාවක් කියලා දුන්නා. ඒ වෙලේ වක්කලි හාමුදුරන්ට කියලා දීලා බුදුරජාණන් වහන්සේ වැඩම කරා. පින්වතුනි අපිට පේනවා එතකොට එහෙමනම් අදත් අපිට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2560 ගාණක් ගත වුණත් අදත් අපිට බුදුරජාණන් වහන්සේව දකින්න පුළුවන්. ඒ දකින්නේ ධර්මයේ තුලින්. අදත් අපිට බුදුරජාණන් වහන්සේට ලං වෙන්න පුළුවන්. ඒ ලං වෙන්නේ ඔබ ධර්මයේ හැසිරීම තුලින් ඔබ බුදුරජාණන් වහන්සේට ලං වෙනවා. ඔබ ධම්මානුධම්ම ප්‍රතිපදාවක යෙදෙනවනම් ඔබ බාහිරින් කොච්චර බණ ඇහුවත් කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි බාහිරින් ලැබෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේට ලං වෙන්න හරි බුදුරජාණන් වහන්සේව ධර්මයේ තුලින් දකින්න හරි ඔබ තුල යෝනිසෝ මනසිකාරයත් ධම්මානුධම්ම ප්‍රතිපදාවත් ඔබ ඇති කර ගන්නට ඕනේ. අන්න එතකොටයි ඔබට බුදුරජාණන් වහන්සේව ධර්මයේ තුලින් දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දවස ගානේ සිහිපත් කරන අවවාදී පළවෙනිම කාරණේ තමයි මහණෙනි බුදු කෙනෙක් ලෝකේ පහළ වීම අතිශයින්ම දුර්ලභයි. නුඹලාට ඒ දුර්ලභ බුද්ධ ශාසනය දැන් ලැබිලා තියෙන නිතර නිතර හිතන්න කියනවා. ඒ නිසා ඔබත් හිතන්න. ඒ දුර්ලභ බුද්ධ ශාසනය අපිට දැන් ලැබුණා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා බුද්ධ අධිෂ්ඨානයේ මත තාම ලෝකෙ වැඩ ඉන්නවා. අනික විශේෂයෙන්ම ලෝකෙ පැත්තක ලංකා භූමිය ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ උතුම් සර්වඥ ධාතුන් වහන්සේලාගේ විශාලම ප්‍රමාණයක් අද වර්තමානයේ වැඩ ඉන්නේ මේ ලංකා භූමියේ. උන්වහන්සේගේ විශාලතම ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ සේරුවිල මංගල මහා චෛත්‍ය රාජානන් වහන්සේ තුල වැඩ සිටිනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ අකුධාතුන් වහන්සේලා දෙනමගේ වම් අකුධාතුන් වහන්සේ අද බඹලව සලුමිනි මහා සෑයේ බ්‍රහ්ම දෙවිවරු වන්දනා කරනවා. දකුණු අකුධාතුන් වහන්සේ අද අනුරාධපුර තූපාරාම චෛත්‍යයේ වැඩ සිටිනවා. ඒත් ලංකා භූමියේමයි. සතර දළදා වහන්සේලාගෙන් වාම යටි දළදා වහන්සේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩ ඉන්නවා. එක් දකුණු දළදා වහන්සේ නමක් පොළොන්නරුවේ සෝමාවතී චෛත්‍ය රාජානන් වහන්සේ තුල වැඩ සිටිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ අනෙක් සියලුම බිඳීගේ අස්ථි ධාතුන් වහන්සේලාගෙන් අටෙන් එකක් මුළු බුදු සිරුරේ සියලුම ධාතුන් වහන්සේලාගෙන් එක් ද්‍රෝණයක් වැඩ ඉන රුවන්වැලි මහා සෑය. ඊළඟට ඒ විතරක් නෙමේ ග්‍රීවා ධාතුන් වහන්සේ බෙල්ලේ තිබ්බ අස්ථි ධාතුන් වහන්සේලා 7 මයංගන චෛත්‍ය රාජානන් වහන්සේ තුල වැඩ සිටිනවා. මේ ලංකා භූමිය තුල බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මිහිඳු මහරහතන් වහන්සේගේ උපදේශ පරිදි සුමන සාමණේරයන් වහන්සේ ධර්මාශෝක රජුරුවන්ගෙන් බුදුරජාණන් වහන්සේ දානීය වළඳපු පාත්‍රා ධාතුන් වහන්සේට සර්වඥ ධාතුන් වහන්සේලා පුරවල ලංකා භූමියට ඉල්ලගෙන ආවේ. මිහිඳු මහරහතන් වහන්සේගේ උපදේශ පරිදි ලංකා භූමියේ බොහෝ විහෙර විහාරස්ථාන වලට ඒ ධාතුන් වහන්සේලා බෙදලා දෙනවා. ධර්මාශෝක රජුරුව මේ ධාතුන් වහන්සේලා ලබා දෙන වෙලාවේ සුමන සාමණේරයන් වහන්සේට සිහිපත් කරා ස්වාමීනි මම දඹදිව යොදුනක් පාස 84000ක් විහෙර විහාර ඉදි කරා. ඔබ වහන්සේ ලංකා භූමියේ රජකම් කරන දේවානම් පීතිස්ස රජුරවන්ටත් දැනුම් දෙන්න. ලංකා භූමියේ යොදුනක් පාසා විහෙර විහාර ඉදි කරලා මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න කියලා. ඒ නිසා පින්තුනි අද බුදුරජාණන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා විශාලම ප්‍රමාණය මේ ලංකා භූමියේ වැඩ සිටින්. උන්වහන්සේගේ ශීර්ෂේ ලලාට ධාතුන් වහන්සේ පිහිටියේ හිසේ දෙබැඹ මැද වැඩ සිටිය ඒ ඌර්ණරෝම ධාතුන් වහන්සේ පවා අද ලංකා භූමියේ වැඩ සිටින මිහින්තලේ සේල චෛත්‍ය රාජානන් වහන්සේ තුල අෂ්ටවංක මාණික්කයක් තුල තැන්පත් වෙලා වැඩ සිටිනවා. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ අද පිරිනිවන් පාලා වුණත් ඒ උතුම් ධාතුන් වහන්සේලා තුල බුද්ධ ශක්තිය බුද්ධ අධිෂ්ඨානය මේ විශ්වය තුල පවතින කාලෙකයි අපි ලෝකේ ජීවත් වෙන්නේ. ඒ නිසා දුර්ලභ බුද්ධ ශාසනය අපිට ලැබුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට සිහිපත් කරනවා දුර්ලභා මනුස්ස පටිලාභෝ. මනුස්ස ජීවිතයක් ලැබීමත් ලෝකේ අතිශයින්ම දුර්ලභයි. ඒ දුර්ලභ මනුස්ස ජීවිතයත් අපිට ලැබුණා. පින්වතුනි මනුස්ස ජීවිතයේ දුර්ලභයි කියලා දකින්න නම් අපිට මේ මනුස්ස ලෝකෙ දිහා බලලා දකින්න බෑ.
මනුස්ස ලෝකෙ දිහා බලපුවාම ඔබට හිතෙන්නේ මේ ඉන්න මිනිස්සු පාරකට ගියත් පොලකට ගියත් එළවලු ටිකක් ගන්න මිනිස්සු පිරිලා බස් එකකට නැග්ගත් සමහරු කියනවා බස් එකක ඉන්න බෑ පුදුම සෙනගක් කියන සමහරු පාරට ගිහිල්ලා තියෙන වාහන ගොඩ ඉන්න මිනිස්සු පුදුම සෙනගක්නේ මෙහෙම කියා ඊළඟට අපි අද ලෝක ජනගහනයේ කෝටි 700යි එන්න වැඩි වෙනවා මේ වගේ දේවල් ඇහෙනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔය මනුස්ස ජීවිතේ දුර්ලභයි කියන්නේ බොරුවක් නේ ඔය ඕන තරම් ඉන්නේ කියලා. හැබැයි පින්වතුනි මනුස්ස ජීවිතේ දුර්ලභයිද නැද්ද කියලා දකින්න තියෙන්නේ මේ ලෝකේ අනික් සත්වයන් එක්ක අනික් සත්ත්ව ලෝකත් එක්ක ගලපලා අපි යමකට සාපේක්ෂව යමක් දුර්ලභයිද නැද්ද කියලා දකින්නේ. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දවසක් නියසිලට පස් ටිකක් අරගෙන බලන්න නියසිලට පස් ටිකක් ගන්නවා කියන්නේ ඊටාම සුළු ප්‍රමාණයනේ නියසිලට පස්සෙන්නේ භික්ෂුන් වහන්සේලාට සිහිපත් කරා මහණෙනි සතර අපායේ ඉන්න සත්වයන් පිරිස මහ පොළොවේ පස් තරම් කියලා හිතන්න කියෝ. මනුස්ස ජීවිත ලබන්නේ මෙන්න මේ වගේ ටිකයි කියෝ. නියසිලට ගත්ත පස් වගේ කියෝ. හැබැයි මේ උපමාව එහෙමද කියලා හිතුණට ඒ වුණාට ආයෙ ඔබට හිතෙනවා ඒ වුණාට ඉතින් මෙච්චර මිනිස්සු ඉන්නේ කියලා ආයෙ හිතෙන්න පුළුවන්. පින්වතුනි මනුස්ස ලෝකේ ඉන්න පිරිස අපිට බින්දු ගානෙන් හරි ඉලක්කමකින් කියන්න පුළුවන්. කෝටි 700යි. දැන් ඔබ හිතමු අපි නිකන් 800යි කියලා හිතාගමු. වැඩිපුරත් එක්ක අර නියසිලට ගත්ත පස් ටික අපි නිකන් හිතමු කෝටි 700යි 800යි කියලා. දැන් ඔබ ලෝකේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක පැත්තක තියමු. සතර අපායත් එක්ක ගණන් කරන්න. සතර අපාය. නිරය, තිරිසන් ලෝකයේ, പ്രേත ලෝකයේ, අසුර අපාය. අපි නොදන්න දේවල් පැත්තක තියමු. අපිට නිරේ ඉන්න නිරිසත්තු කොච්චරක්ද කියලා අපිට ගණන් කරන්න තරම් අපිට දිවස් නුවණකුත් නැහැ අපිට පේන්නෙත් නැහැ. ඒක දිවසක් තියෙන. 이르දිමේ හැකියාවක් තියෙන කෙනෙක් දිවසින් දකින්නේ. ඒ නිසා අපි නිරේ ගැන කවුරු සංගණනයක් කරලා නැහැ. ඒ නිසා අපි නිරේ පැත්තක තියමු. പ്രേත ලෝක ගැන දේශනාවල තියෙනවා, പ്രേතවත්වයේ තියෙනවා, ධර්ම කතාවල තියෙනවා. හැබැයි අපිට ඇස් දෙකෙන් දකින්න තාම අපි හිතමු අපිට කවුරු ගණන් කරලා නැහැ කියලා. പ്രേත අපායි සංගණනයක් කරපු කෙනෙකුත් නැහැ. ඒ නිසා പ്രേත ලෝකෙත් අපි පැත්තකින් තියාගමු. ඊළඟට අසුර අපාය. සතර අපාය කියලා ගත්තාම අසුර අපාය. එතන අසුර කියන්නේ දිව්‍ය අසුර පිරිසක් ඉන්නවා. ওই දජග්ග සූත්‍රයේ සඳහන් වෙනවා සුර අසුර කියලා කොටස් දෙකක්. එතන අසුර කියන්නේ දෙවිවරු. එතන දිව්‍ය ලෝකෙ නිතර ගැටුම් ඇති කරගන්න දේවතා කොටස් දෙකක්. අසුර කියලා අපායක් ධර්මයේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ පහාරාද සූත්‍රයේ පෙන්නනවා මහා සාගරයේ තුල තිමි, තිමංගල, තිමිර පිණ්ඩල, නාග, අසුර ගාන්ධර්ව කියලා යොදුන් 100 ගණන් විශාල අමනුෂ්‍යයෝ ඉන්නවා කියන මොහොතේ. එතන අසුර කියන්නේ අමනුෂ්‍ය කොටස. මහා සාගරයේ තුල දුක් විඳින ප්‍රේතයෝ වගේ මහා දුකක් විඳින අමනුෂ්‍ය කොටසක්. හැබැයි ඒ අය උපදින්නේ මොහොතේ. ගොඩබිම කොහෙවත් නෙමෙයි. මහා මොහොත ඇතුලේ තමයි මේ අමනුෂ්‍යයෝ ඉන්නේ. ඒ අමනුෂ්‍ය පිරිස සමහර අමනුෂ්‍යයන්ගේ ශරීර යොදුන් 100, යොදුන් 200, 300 විශාලයි කියලා ධර්මයේ සඳහන් වෙනවා. යොදුනක් කියන්නේ සතපුම් 16ක්. ඔබ හිතන්න යොදුන් 300, 400 විශාල අමනුෂ්‍යයෝ කියන්නේ මොනතරම් විශාල ශරීර ඇති අමනුෂ්‍යයෝද? හැබැයි මහා සාගරයේ තුල මේ අමනුෂ්‍යයෝ දුක් විඳින විලාප නගන මහා දුක් සහිත අමනුෂ්‍ය කොටසක් හැටියට ධර්මයේ සඳහන් වෙනවා. දැන් අපි කාටවත් අපිට මේ අසුරාපාය සංගණනයක් කරගත්ත විස්තරයකුත් නැහැනේ. එතකොට සතර අපායෙන් අපිට තුනක්ම අපි අයින් කරමු. නිරය, പ്രേතාපාය, අසුරාපාය. දැන් අපේ පියවිය හැට පේන්න ටිකක් හරි ඉන්නේ තිරිසං අපාය. තිරිසං අපායෙත් ඔක්කොම පේන්නේ නැහැ. දිත්තාවා ඒවත් දිත්තා. දැකලා තියෙන සත්තු වගේම ජීවිතේට නොදකපු සත්තු කොච්චර ඉන්නවද? අපි නිකන් දන්න තිරිසං සත්තු ගැන නිකන් හිතමු. දීගාවා දීර්ඝ ශරීර ඇති සත්තු ඉන්න. ඔය නොයෙක් පිඹුරෝ වගේ නොයෙක් දීර්ඝ ශරීර ඇති සත්තු ඉන්න. මහන්තාවා මහත ශරීර ඇති සත්තු ඉන්න. මජ්ජිමාවා මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සත්තු ඉන්න. රස්ස කුඩා පුංචි සත්තු ඉන්න. අනුක තූලාවා අනුක කියන්නේ පියවිය හැට නොපෙනෙන සත්තු ඉන්නවා. අන්න ඒ අය. දැන් ඒ අමනුෂ්‍යය ගැන නෙමෙයි. පියවිය හැට නොපෙනෙන සත්තු ඉන්නවා. ඒ අයට අපි කියන්නේ අනුක කියලා. දැන් බලන්න අද අන්වීක්ෂයෙන් බලලා සමහරු ඔක දන්නේ නැති අය කියනවා ඉතින් මේ ඉන්න සත්තු කෝ බුදුහාමුදුරුවෝ දැක්කද? මේ ඉන්නේ කියලා.
බුදුරජාණන් වහන්සේ අන්වීක්ෂ හොයාගන්න කලින් දිවසින් දැක්කේ අනුක කියලා ඇහැට නොපෙනෙන පුංචි සත්තු. ඒ අය තිරිසංගත විඤ්ඤාණ. අනුක තූලාවා කියන වටකුරු හැඩෙන් යුක්ත සත්තුයින්. දිත්තාවායේ වද්දිත්තා දැකලා තියෙන සත්තු වගේම ජීවිතේට නොදැකපු සත්තු කොච්චර අපි අතර ඉන්නවද? දැන් අපි නොදැකපුවට අයත් අයින් කළා දකින්න සත්තු ගැන විතරක් හිතමු. දැන් සත්ත්ව ලෝකේ ගත්තොත් අපිට ලෝකේ සත්තුවත් ඉලක්කමකින් කියාගන්න තියා හිතන්නවත් පුළුවන්. අඩු ගානේ මේ ලෝකෙම පුංචි තිතක් වගේ නිකන් සිටිය මේ පේන ලංකාවේ ඉන්න සත්තු ටික ගණන් කරන්න පුළුවන්. එහෙමත් බෑ. නගරයක ගමක හිතන්නවත් බෑ. දැන් ඔබේ ඉඩමට විතරක් ඉන්න පර්චස් 10ක් හරි 20ක් හරි තියෙන අඩු ගානේ පොඩි ගයක් හරි හදාගෙන වැටක් ගහගෙන ඉන්න ඔබේ ඉඩම තුල ගයක් හදාගෙන 7-8 දෙනෙක් උපරිම 10ක් ඉන්නවා කියලා හිතන්න. මේ ගෙදර 10 දෙනෙක් ජීවත් වෙන ගයක් තියෙන භූමියක සත්තු ටික ඔබට ගණන් කරන්න පුළුවන්. අඹ ගෙඩියක් අරන් බලන්න කුණු වෙන්න තියලා ලක්ෂ ගාණි පණුව ගණන් කරගන්න පුළුවන්. ඒ කඹ ගෙඩියක ඉන්න පණුව ටික, අසූචි ගොඩක ඉන්න සත්තු ටික, පණුව ටික, කුණු වෙලා යන පල් වතුරේ ඉන්න සත්තු ටික, පොළොවේ හාරන් වේයෝ ගුලක් ගත්තට ලක්ෂ ගණන්. ලී කෑල්ලක් දිරන් තියලා බලන්න කොච්චර වේයෝ හට ගන්නවද කියලා. එතකොට අපිට පේනවා සමහර කාලවල පුංචි සත්තු කෝඳුරු වගේ සත්තු බලන්න සමහරලාට මේ පරිසරයේ ඉන්න අපේ ඇහැට පේන අපේ ඉඩම තුල අඩු ගානේ වර්ග අඩියකවත් අපිට ඉන්න සත්තු ටික ගණන් කරගන්න බෑ. පොළොව හාරන් සත්තු, ඔය ඇහැට පේන සත්තු, නොපෙනෙන සත්තු අන්වීක්ෂ වලින් හොයන්න ගියොත් කොච්චර ඇද්ද? ඒ නිසා සත්ත්ව ලෝකේ අපිට ඇහැට පේන තිරිසන් අපාය ඒ තරම් විශාල නම් නිරය, ප්‍රේතාපාය, අසුරාපාය ඔය 4 අපායෙම එකතු කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මහා පොළොවේ 5 තරම් කියලා හිතන්න කිව්ව අපාය. හැබැයි මනුස්ස ජීවිතේ ලබන්නේ නියසිලට ගත්ත 5 වගේ ටිකයි. පින්වතුනි කෝටි 700යි. තවත් වැඩිපුර 100ක් දාලා නිකන් හිතමු 800යි කියලා. අපිට බින්දු ගානෙන් ඉලක්කමෙන් හරි මනුස්ස ජීවිත ලැබපු අය අපිට කියා ගන්න පුළුවන්. හැබැයි අපිට අපේ ඉඩමේ ඉන්න තිරිසංගත සත්තු ටිකවත් අපිට ගණන් කරගන්න බැරි තරම් විශාලයි. ඒ නිසා මනුස්ස ජීවිතය කියන එක අතිශයින්ම දුර්ලභයි. ඒක දුර්ලභයි කියලා දැනෙන්නේ ඔබ අනික් සත්‍යයන් එක්ක සත්ව ලෝකෙ එක්ක ධර්මානුකූලව ගලපලා විමසන කොටයි ඔබට තේරෙන්නේ මේක දුර්ලභයි කියලා. ඒ නිසා ඒ දුර්ලභ මනුස්ස ජීවිතයත් අපිට ලැබුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා දුර්ලභ ෂණ සම්පatti. පිංගතුණී මනුස්ස ජීවිතේ ලැබිච්ච හැමෝටම ෂණ සම්පත්තිය ලැබෙන්නේ නැහැ. ෂණ සම්පත්තිය කියලා කියන්නේ බුද්ධ ශාසනයයි මනුස්ස ජීවිතයයි එකතු වෙනකොට කෙනෙකුගේ හිත බුද්ධ ශාසනය තුල පහදිනවා. සද්ධාව ඇති වෙනවා. කර්මඵල විශ්වාසය ඇති වෙනවා. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥාදී ගුණධර්ම පුරන්න පටන් ගන්නවා. අනේ මං කොහොම හරි හුස්ම ටික යන්න පෙර මේ ධර්මය අවබෝධ කරගන්නවා කියලා අවංක උත්සාහයක්, වීරියක් ඇති වෙනවා. අඩුම ගානේ ලෞකික සම්මාදිට්ඨිය, කර්මඵල විශ්වාසය, පින්පව් විශ්වාසය, තුනුරුවන් ගැන සද්ධාව ඇති වෙනවා නම් අන්‍යා ෂණ සම්පත්තිය ඇති වෙච්ච කෙනෙක්. දැන් ඔබ හිතන්න කෝටි 700ක් 800ක් ඉන්න අර දුර්ලභ මිනිස්යන් අතරින් ගත්තත් ෂණ සම්පත්තිය ඇති වෙච්ච ලක්ෂයක් ඉඳී ලෝකේ හොයාගන්න නෑ. අපි නිකන් ලෝකේ පැත්තක තියමු කෝටි 7-800. ලංකාවේ ඉන්නේ කෝටි 2යි. ඔය කෝටි 2 අතරේ ඔබ හිතන්න ලංකාවේ සාමාන්‍ය 60ක් 70ක් 66යි කිය 67යි කිය බෞද්ධ පිරිස අපි නිකන් 60යි කියලා ගමු. සාමාන්‍ය නිකන් කෝටි 2කින් 160ක් කියන්නේ 1 කෝටි 20 ලක්ෂයක් විතර. බෞද්ධ කියලා නමට හරි නිකන් උප්පැන්නෙට හරි බෞද්ධ කියලා දාගත්ත පිරිසක් ඉන්නවා කියමු. බෞද්ධ නමට ඉන්නවා 1 කෝටි 20 ලක්ෂයක් විතර අපේ රටේ. ඔය ඉන්න පිරිසකින් මේ පැය 24ම බණ ඇහුණත් කොච්චර රටේ පින්කම් තිබුණත් මෙලව පරලෝ පිළිගන්නේ නැති, තුනුරුවන් ගැන සද්ධාාවක් නැති, පන්සිල් රකින්න නැති කොච්චර ඉන්නවද? ඔබ හිතන්න මේ බෞද්ධ නාමයෙන් ඉන්න පිරිස අතර පන්සිල් ටික රකින්න, පොයකට සිල් ගන්න, සද්ධාව දියුණු කරන, දවසකට බණක් දෙකක් හරි අහන, ආසාවකට හරි වාඩි වෙලා භාවනාවක් කරන්න උත්සාහයක් ගන්න, අනේ කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියලා අවංක උත්සාහයක් ඇති වෙච්ච ලක්ෂයක් හොයාගන්න ඉඳීද කියලා හිතන්න. ලක්ෂයක්වත් නෑ අවංකව ගත්තොත්. එතකොට හිතන්න ෂණ සම්පත්තිය කොච්චර දුර්ලභයිද.
දැන් අපිට බුද්ධ ශාසනය මුණ ගැහුණ ලෝකෙ දුර්ලභම බුද්ධ ශාසනිත් මුණ ගැහිලා. දුර්ලභම මනුස්ස ජීවිතයක් ලැබිලා. ඒ අතර දුර්ලභ ෂණ සම්පත්තියත් ඔබට ලැබිලා නම් ඒක දන්නේ ඔබයි. ඔබ අවංකව ධර්මයේ දියුණු කරන කෙනෙක් නම් ඔබ තුළින් ඔබ දන්නවා ඔබට ෂණ සම්පත්තිය ලැබුණද නැද්ද කියලා. ඒ ෂණ සම්පත්තියත් ඔබට ලැබිලා නම් බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ දැන් අපිට දුර්ලභ කරුණු සියල්ල එකතු වෙච්ච වෙලාව. අප්‍රමාදේන සම්පාදිත අප්‍රමාදීව දැන් කුසල් වඩත් පැවිදි වෙච්ච අයට පෙන්නවා දුර්ලභා පබ්බච්චා. අර ෂණ සම්පත්තිය ලැබිච්ච අය අතරිනුත් පැවිදි වෙන්න මේ පංචකාමයන් අතහැරලා ගිහි සැප සම්පත් අතහැරලා පැවිදි වෙන්න හිතෙන්නේ කීයෙන් කී දෙනාටද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ දවස ගානේ සිහිපත් කරනවා මහණෙනි අප්‍රමාදී වෙන්න. අප්‍රමාදීය වීරිය වඩන්න. ඒ නිසා පින්වතුනි අපි හැම වෙලාවෙම උදේ හවස ඔබ හිතන්න මේ දුර්ලභ කරුණු නිතර නිතර සිහි කරන්න. බුදුරජාණන් වහන්සේගේ අවවාදේ මේකට කියන්නේ සුගතෝවාදී. සුගතයන් වහන්සේගේ අවවාදේ නිතර නිතර සිහි කරන්න. දුර්ලභ මනුස්ස ජීවිතය අපිට ලැබුණා. දුර්ලභ ෂණ සම්පත්තිය ලැබුණා. දුර්ලභ බුද්ධ ශාසනය මුණ ගැහුණා. අනික මේ වෙනකොට මේ රටේ අවුරුදු ගණනාවකට පස්සේ අපි නිතර නිතර පින්කම් කරන හොඳට බණ ඇහෙන මොකද මේ රටේ අපි ගත්තොත් පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ආක්‍රමණත් එක්ක අවුරුදු 4500කට ආසන්න කාලයක් අධිරාජ්‍යවාදීන්ට යටත් වෙවි යුද්ධ කර කර ආපු කාලයක් තිබුණේ. අපේ රටේ මහා පූජනීය පුණ්‍ය භූමි අටමස්ථාන රුවන්වැලි මහා සෑය ජයශ්‍රී මහ බෝධි මේ පුණ්‍ය භූමි පවා මිනිස්සුන්ට වන්දනාමාන වලින් බැහැර වෙලා අවුරුදු 100 ගණන් මහ වනාන්තර වෙච්ච යුගයක් අතීතේ තිබුණා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අතීතේ කොච්චර නම් මිනිස්සුන්ට දලදා වහන්සේ පවා හංගගෙන හිටියද කොච්චර කාලයක්. ඒ නිසා මිරිස් ගලවල් ඇස්සේ හංගගෙන අවුරුදු ගණන් හංගගෙන හිටියා. බයි තැන් තැන් වලට අරගෙන ගිහිල්ලා මිනිස්සු පුද පූජා තියාගෙන හංගගෙන හිටියේ. එතකොට පින්කමක් කරන්න බැරි යුගයක් අතීතේ තිබුණා. අද වෙනකොට රටේ ධර්මයේ බලවත් වෙලා නිතර පින්කම් සිදු වෙනවා. නිතර මිනිස්සු පින්කම් කරනවා. දැන් අපි මේ මාසේ ලබන සතියේ සෙනසුරාදා දවසේ බුදුරජාණන් වහන්සේගේ විශාලම ධාතුන් වහන්සේ වැඩ ඉන්න ලලාට ධාතුන් වහන්සේ වැඩ ඉන්න සේරවිල මංගල මහා චෛත්‍ය රාජානන් වහන්සේ තුල මහා සෑ වන්දනා මහා පින්කමක් සිදු කරනවා. මේ වෙනකොට ලංකාව පුරා විශාල පිරිසක් බොහොම ශ්‍රද්ධාවෙන් පින්කමට පේ වෙලා සමහරු මේ වෙනකොට ලක්ෂ ගණන් මල් එකතු කරගෙන මල් වවපු පිරිස ඉන්නවා පින්කම වෙනුවෙන් මල් අරගෙන ඉන්න බලාගෙන. ලංකාව පුරා නොයෙක් පිරිස සංවිධානය වෙලා බස් අරගෙන සූදානම් වෙලා මෙවැනි මහා පින්කම් වලට ඔබ හිතන්න මීට අවුරුදු 10කට 15කට එහා සේරුවිල පින්කමක් කරනවා කියලා කිව්වොත් යයිද? මිනිස්සු ඒ ප්‍රදේශයටවත් යන්න බය වෙච්ච කාලයක් තිබුණා. අද වෙනකොට පාරවල් ඉදි වෙලා පහසුකම් ඇවිල්ලා අපිට කිසි බයක් නැතුව පින්කමක් කරන්න පුළුවන් පරිසරයක් රටේ ඇති වෙලා තියෙනවා. ඒ නිසා පින්වතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ ඔබ පුළුවන් තරම් පින් කරගන්න කුසල් වඩන්න. මේ කරන හැම පිනකම එකම අරමුණක් තියාගන්න ධර්මාවබෝධයම අරමුණු කරගෙන පින් කරන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මහණෙනියම් ප්‍රාර්ථනාවක් කරනවා නම් පිනක් කරලා නිවනම ප්‍රාර්ථනා කරන්න. ධර්මාවබෝධයම ප්‍රාර්ථනා කරන්න. මේ කරන සියලු පින් මට නිවන් අවබෝධයේ පිණිසම පාරමිතාවක් වේවා කියන අදිෂ්ඨානෙ හිතේ ඇති කරගන්න. ඊළඟදී තමයි ඔබ පින්කමකට සූදානම් වෙද්දී ඒ පින්කම ගැන හිත පහදවාගෙන හිතේ පින් රැස් කරගන්න පුළුවන් පින්කම මොහොත වෙනකම් ඔබ අහලා ඇති අනාථපිණ්ඩික සිටුතුමා බුද්ධ කියන වචනේ ඇහිච්ච දවසේ ඉඳන් එදා රෑ නිින්ද ගියේ නෑ. බුදු ගුණම සිහි කරලා රාත්‍රී බුද්ධානුස්සතියෙන් හිත සමාධිමත් වෙනවා. තාම බුදුරජාන් වහන්සේ ඇස් දෙකෙන් දැකලා නෑ. තමන්ගේ යාළුවෙක්ගේ නිවසට ගිය වෙලාවේ තමයි බුදු කෙනෙක් පහළ වෙලා මෙහෙම වැඩ ඉන්නවා කියන වචනේ හරි ඇහුනේ. උන්වහන්සේ කොහොම කෙනෙක්ද? උන්වහන්සේ කොයි වගේ කෙනෙක්ද? මෙහෙම අහලා බුදු ගුණ සිහි කරනකොට රාත්‍රී හිත බුද්ධානුස්සතියෙන් ආලෝකමත් වෙලා බුද්ධානුස්සති සමාධියක් එක්ක රාත්‍රී නිින්දෙන්ම බුද්ධානුස්සතිය වැඩිලා රාත්‍රී අවදි වුණා සමාධි ආලෝකයෙන් පරිසරයේම එළිය වෙලා පේනවා. බුදු ගුණ සිහි කර තමයි බුදුරජාණන් වහන්සේ දකින්න ගියේ. අවසානයේ එහෙම යන ගමනේ පය පැකිලිලා සමාධිය බිඳෙනවා එක තැනකදී.
සමාධිය බිඳිච්ච ගමන් මහා ඝන අන්ධකාරයක් ඇති වුණා. ඒ මොහොතේ දේවතාවරු වහසේ ඉඳන් දෙවි කෙනෙක් ඇහෙන්න ගාථාවක් කියනවා සතං අස්සී සතං අස්සා සතං අස්ස ශරීරතා සතං කඤ්ඤා සහස්සානි ආමුත්ත මණි කුණ්ඩලා ඒකස්ස පද වීතිහාරස්ස කලන්නාගන්ති සෝලසින් කියලා. මේ ගාථාවේ අර්ථය තමයි ඒ කාලේ රජවරු තවත් රජවරුන්ට තෑගි දීපු වටිනා දේවල්. සූසැට බරණින් සරසපු ඇත්තු අස්සයෝ අස්ව රත කන්‍යාව ලක්ෂ ගණනින් තෑගි දෙනවා. එතකොට මේ විදිහට ඇත්තුන් ලක්ෂයක් අස්වයෝ ලක්ෂයක් අස්ව රත ලක්ෂයක් කන්‍යාව ලක්ෂයක් මේවා මොන තරම් වටිනවා කියලා රජවරු තෑගි බෝක හැටියට දෙන දේවල් ලක්ෂ ගණනින් එකතු කරත් ඒවේ වටිනාකම බුදු කෙනෙක් දකින්න සද්ධාවෙන් ඉදිරියට තියෙන පියවරකින් සොලොස් කලාවෙන් එකක් තරම්වත් ඒවා වටින්නේ නැහැ කියන. 16 පංගුවක්වත් බුදු කෙනෙක් දකින්න ඉදිරියට තබන පියවරකින් වටින්නේ ඒ අනෙක් කාමභෝගී සම්පත් මොනවා ලැබුණා. ඒ නිසා පින්වතුනි ඔබ පින්කමකට යන්න හිතනකොට හිතන්න මේ යන ගමනේ පියවරක් පාසා යන ගමනේ යොදුනක් පාසා මම මේ බුදු කෙනෙක් දකින්න යන්නේ. බුදුරජාණන් වහන්සේව දකින්න යන්නේ. අපි චෛත්‍යයක් වඳින්න ගියා. රුවන්වැලි සෑයට ගියා. ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ළඟට ගියා. අපි ගමේ පන්සලට ගියත් බුදුගෙට ගියත් ඔබ මේ මහා පින්කමට සේරුවිල මහා සෑ වන්දනා පින්කමට පැමිණියත් ඔබ ඒ යන ගමන යන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. අපි පින්කම කරන්න උන්වහන්සේ වෙනුවෙන්. බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ලලාට ධාතුන් වහන්සේ කේශ ධාතුන් වහන්සේලා තැන්පත් ඒ මහා සෑය දකින්න යන ගමන බුදුරජාණන් වහන්සේව දකින්න යනවා කියන චේතනාවෙන් නම් ඔබ පිටත් වෙන්නේ. ඔබට යන ගමනේ පියවරක් පාසා මොනතරම් ජීවිතේ පින් ගොඩක් රැස් කරගන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල අප්‍රමාදී වෙන්න. අප්‍රමාදීව පින් කරගන්න කුසල් වඩා ගන්න මේ භයානක සසරින් මිදෙන්න වීරිය වඩන්න. ඒ පිණිසම ඔබ හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව, වීරියම ලැබේවා කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි අද මේ උතුම් ධර්ම දේශනාවෙන් ඔබ රැස් කරගත්ත සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා ඔබ සිහිපත් කළ දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරේ අලුබෝ මුල්ල අරුක්ගොඩ පාර අංක 224 නිවසේ පදිංචි W විමලා පෙරේරා මහත්මිය, රංජනී පෙරේරා මහත්මිය ඇතුළු ඒ සුපින්වතුන් විසින් ඒ පින්වතුන්ගේ අරමුණු අතර සඳහන් වෙන්නේ මිය පරලොව ගිය W සෙනේරිස් පෙරේරා සහ KP ලිලිනෝනා යන දෙමාපියන්ට පින් අනුමෝදන් කිරීමත් පරම්පරාගත මිය පරලොව ගිය සියලුම ඥාතීන් සිහිපත් කළ පින් අනුමෝදන් කිරීම. ඉතින් මේ නම් සඳහන් කරපු ඥාතීන් වගේම ඔබ නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා ඥාතීන්ට පින් දෙන්න. ඒ වගේම සුජීවත්ව සින්න පවුලේ හැම දිනාටම නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදේ රැකවරණේ ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයත් ඒ වගේ විශේෂයෙන් දේශකයන්න් වහන්සේ හැටියට අපිට ආශිර්වාද කිරීමත් ඒ පින්වතුන්ගේ අරමුණු හැටියට සඳහන් කරනවා. තේමනම් පින්වතුනි අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරුව W විමලා පෙරේරා මහත්මිය, රංජනී පෙරේරා මහත්මිය ඇතුළු හැම දිනාටමත් නෙත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණී කර ලක්වාසී ලෝවාසී ඔබ හැම දිනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඔබ හැම දිනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ ධර්ම ශ්‍රවණේ මේ පින උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු.